ආයුබෝවන් ඉලෙක්ට්‍රොනික ශිල්පයේදී අපිට ප්‍රධාන වශයෙන් උපශේෂ්ත්‍ර ගණනාවක් මුණ ගැහෙනවා. මේක අපි නම් කරලා තියෙන්නේ තුන්වන පාඩම හැටියට. මීට ඉස්සෙල්ලා අපි පාඩම් දෙකක් කරා. නමුත් මේ පාඩම් වෙන් වශයෙන් කරපු නිසා කෙනෙක් අලුතෙන්ම වුණත් මේ වැඩසටහන බලනවා නම් මේ කොටස අවබෝධ කර ගැනීමට අපහසුයක් නැහැ. නමුත් ඔබට එසේ පරණ වැඩසටහන් බලන්න ඕන නම් මම හිතන්නේ අන්තර්ජාලය ඔස්සේ අපේ මීට ඉස්සෙල්ලා කරපු වැඩසටහන් අපිට නරඹන්න පුළුවන්. ඒක නිසා අපි මේ තුන්වෙනි කොටස එහෙම නැත්නම් තුන්වෙනි පාඩම හැටියට සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශිල්පයේ මූලික තාර්කික ගේට්ටු පිළිබඳ අපි සාකච්ඡා කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශිල්පයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල අපි මූලිකාංගවල තුන්වන පාඩමේ හැටියට අපි තෝරාගෙන තියෙන්නේ ඩිජිටල් ගේට්ස් පිළිබඳ. නැත්නම් අපි කියනවා කඩුළු කියලා සිංහලෙන්. මේක මූලික වශයෙන්ම තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ටෙක්නීෂියන් කියන පාඨමාලාවේ පාදක කරගෙන තමයි අපි මේ පාඩම මෙහෙයවන්නේ. මීට අමතරව මේ කොටස අදාළ වෙන පාඨමාලා තව ගොඩක් තියෙනවා. මම මෙතන ටික දාලා තියෙනවා. NCCP Electronic, NCCP Electrical, Industrial Electronic Technician වල එහෙම නැත්නම් ටෙලිකොමියුනිකේෂන් ඩිප්ලෝමා පාඨමාලාවෙත් මේක තියෙනවා. මෙගාට්‍රොනික් ඩිප්ලෝමා පාඨමාලාවෙත් මේ කොටස මේ විදිහටම හඳුන්වලා දීලා තියෙනවා. බිල්ඩින් සර්විසස්, ඔටෝමොබයිල් ඩිප්ලෝමා ඊට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 10 වසර සහ GCE O level වලටත් මේ කොටස අදාළ වෙනවා. උසස් පෙළ ගණිතය සහ ටෙක්නොලොජි කියන විෂයන් දෙකෙත් මේ කොටස අදාළ වෙනවා. එතකොට මේ කොටස අපි මූලිකව වේගය මේකේ සමහරක් මේ තියෙන අන්තර්ගතය විනාඩි 5න් 10න් කියලා ඉවර කරන්නත් පුළුවන්. නමුත් අපි ප්‍රධාන වශයෙන් TVC ආයතනයේ NVQ level 4 මට්ටමේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ටෙක්නීෂියන් කියන විෂය ධාරාව ඉගෙන ගන්න අපේ දරුවන්ට මූලික කරගෙන තමයි මෙතන ඉඳන් මේ පාඩම මම ගෙනහැර දක්වන්නේ. මම කිව්වා ඒ පාඨමාලාවේ කොටස් ගොඩක් තියෙනවා. ඒක එක කොටසක් තමයි කියනවා ඉතා පැහැදිලිව අපි ඉගෙන ගන්න ඕන ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්නව නම් සංඛ්‍යාංක තාර්කික කඩුළු ඩිජිටල් ලොජික් ගේට්ස්. ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි වචන තමයි කටට හුරු. ඒක නිසා අපි ලොජික් ගේට් කියලා කිව්වහම මම හිතන්නේ සියලුම දෙනා දන්නවා. මෙතන ඉඳන් සමහර වචන අපි සමහරක් වෙලාවට ඉංග්‍රීසි වචනෙම තමයි පාවිච්චි කරන්නේ. මොකද භාවිතයේදී ඒ දේ දිගින් දිගටම පාවිච්චි වෙන නිසා. මෙන්න මෙතන තියෙනවා කොහොම වුණත් කියවන්න අකමැති වුණත් සමහරක් වෙලාවට කැමති වුණත් අපි මේක ඩිෆිනිෂන් එක එහෙම නැත්නම් මේකේ මොකද්ද වෙන්නේ කියන එක අපිට ලියන්න හදිසියවොත් මෙන්න මේ විදිහට තමයි ලොජික් කියන එක අර්ථකථනය කළා. අර්ථකථන ගොඩක් තියෙනවා. මේක තවත් එක අර්ථකථනයක්. මොකද්ද? ඩිජිටල් ලොජික් ගේට්ටුවක් විද්‍යුත් පරිපථයක් වන අතර එහි යෙදුම් වල ඇති ඩිජිටල් සංඥා සංයෝජනයේ මත පදනම්ව තාර්කික තීරණ ගනී. මොකද මේ ගේට් කියන එක උදාහරණයක් හැටියට මතකයක් හැටියට තියාගෙන ඉන්න එකක් නෙමෙයි. ඒ වෙලේ එන ලොජික් එක හැටියට නැත්නම් ඩිජිටල් සංඥා 1 හෝ 0 හැටියට තර්ක කරලා ඒ තර්කයේ හැටියට තමයි ප්‍රතිදානය දෙන්නේ. ඒක තමයි අපි ලියනකොට මේ විදිහට ලියන්නේ. මම ඒක ඉංග්‍රීසියෙනුත් මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. එතකොට මොකද මේක දමිළ මාධ්‍යෙනුත් යන නිසා සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බලමු. තාර්කික කඩුළු පරිපථ. මම හිතන්නේ මේක අලුත් නැහැ. දැන් ගොඩක් අය මේක දන්නවා. නමුත් අපි බලමු අපි මෙතන අද සාකච්ඡා කරන්නේ මේකේ අභ්‍යන්තරයට ගිහිල්ලා මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අපි මේ ගේට් කියන එක ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ඇත්තටම ගේට් වර්ග දෙකයි තියෙන්නේ. ප්‍රධානම ගේට්. ඒක උප ප්‍රධාන තව ඊට අමතරව මේ විදියට විශේෂ කඩුළු තව තුනකුත් තියෙනවා. අපි බලමු. O ගේට්, AND ගේට් සහ ඉන්වර්ටර්. මේ තුන ප්‍රධාන වශයෙන් මේ දෙක ප්‍රධාන වශයෙන් කරගෙන ඉන්වර්ටර් තුන්වෙනි කොටස හැටියට ආවහම O ගේට් සහ ඉන්වර්ටර් දෙක එක්කහු වුණාම NO ගේට් කියන එකක් හැදෙනවා. අපි මේ ඉස්සරහා අපි ස්ලයිඩ්ස් වල මේක කතා කරනවා. O ගේට් සහ ඉන්වර්ටර් AND ගේට් සහ ඉන්වර්ටර් එක්කහු වුණාම NAND කියන ගේට් එකක් හැදෙනවා. ඊට අමතරව තරමක් වෙනස් ගේට් එකක් තියෙනවා. මේ ස්පෙෂල් ගේට් හැටියට ගණන් ගන්නේ එක්ස්ක්ලූසිව් O ගේට් කියලා. EXO කියලා කියනවා. එතකොට මේ ගේට් 1 2 3 4 5 6 මේ ටික අපි
පාදක කරගෙන තමයි මෙතන තියෙන පාඩම අපිට සකස් කරලා තියෙන්නේ. බලමු. මේ තියෙන්නේ මට ක්‍රියාකාරීත්වය තේරුම් කරන්න ලේසියට හදාගත්ත ස්ලයිඩ් එකක්. මේ ස්ලයිඩ්ස් වෙන වෙනම මීට පල්ලෙහා තියෙන ස්ලයිඩ් වලදී අපි ගෙනහර දක්වනවා. ඇයි මම මේක මේ විදිහට දාලා තියෙන්නේ? AND ගේට් එකයි OR ගේට් එකයි අර මං කිව්වේ මූලික කඩලු ඉස්සෙල්ලා තිබුණේ වචනයෙන් දැන් මෙතන තියෙනවා ආකාර තුනකින්. එක ආකාරයක් තමයි AND ගේට් එක චිත්‍රයක් හැටියට සංකේතයක් හැටියට පෙන්නලා තියෙනවා. OR ගේට් එක සංකේතයක් හැටියට පෙන්නලා තියෙනවා. ඉන්වර්ටර් එක සංකේතයක් හැටියට පෙන්නලා තියෙනවා. එතකොට මෙතනින් එහාට ගියාම අපිට පාවිච්චි කරන්න වෙනවා මේ සංකේතයත් එක්ක මේකේ තර්කය. ඒ තර්කය මම සත්‍යතා වගුවක් එහෙම නැත්නම් ට්‍රූත් ටේබල් එකකින් පෙන්නලා තියෙනවා. මේක සංසන්දනාත්මක ගන්න ඕන නිසා තමයි මම මේ තුන එකට අරන් තියෙන්නේ. අපි වෙන වෙනම මේක බලමු. මේකේ තියෙන්නේ මේ A සහ B සහ මේ ඉන්වර්ටර් එකේ විතරක් එක ඉන්පුට් එකයි එක අවුට්පුට් එකයි. මෙතන තියෙනවා ඉන්පුට් දෙකක් මෙතන තියෙනවා ඉන්පුට් දෙකක්. මතක තියාගන්න AND ගේට් එකක් OR ගේට් එකක් ඉන්පුට් දෙක නෙමෙයි දෙකට හෝ දෙකට වඩා වැඩි විය යුතුයි. හැබැයි එකක් තියෙන්න බෑ. බලමු ඒ වගේම මේ දෙක සංයෝජනය වුණාට පස්සේ අර මුලින් මම සඳහන් කරපු NAND ගේට් එක හැදෙනවා. එතකොට NAND ගේට් එකේ තියෙන ප්‍රධාන වෙනස්කම තමයි AND ගේට් එකට එළියෙන් මෙන්න මේ විදියට පොඩි බෝලයක් තියෙනවා සංකේතේ. ඒක අඳුර ගන්න පුළුවන්. ඒක AND නෙමෙයි NAND. එතකොට ඒ කියන්නේ AND සහ ඉන්වර්ටර්. මේකෙත් ඒ විදියම තමයි NOR ගේට් එකේ NOR කියන සංකේතයට අමතරව ඉස්සරහින් පොඩි බෝලයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ එයා ඉන්වර්ට් වෙනවා කියන එක. මෙන්න මෙතන ඊට වඩා ටිකක් වෙනස්. මොකද මේකේ වෙනස්කම තියෙන මේක බැලූ බැලමට පේන්නේ OR ගේට් එකක් වගේ. නමුත් සංකේතය වෙනස්. ඒ සංකේතය නමුත් OR ගේට්ටුවේ ගති ලක්ෂණ නෙමෙයි මේකේ තියෙන්නේ. මම මේක සංසන්දනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට OR ගේට්ටුවේ බිඳුව ඒ කියන්නේ ඉන්පුට් දෙකේම ලොජික් 1 නැත්තම් අවුට්පුට් එක එකයි. ඕනම ලොජික් එකක් ඕනම එකක තියොත් අවුට්පුට් එක බිඳුව. නමුත් බලන්න මේකේ මේ හා සමානයි. නමුත් යම් කිසි අවස්ථාවක එක සහ එක කියන අවුට්පුට් එක ආවොතින් ඒක බිඳුව වෙනවා. ඒ වගේම මෙතන තියෙන එක සහ එක ආවොතින් OR ගේට් එකේ NOR ගේට් එකේ නෙමෙයි ඒකේ එක වෙනවා. නමුත් මේකේ වෙලා තියෙන බිඳුව ආවොත් ඒත් බිඳුවමයි. මේකෙන් අදහස් කරන්නේ එක්ස්ක්ලූසිව් OR ගේට් එකක් කියලා කියන්නේ ප්‍රධානයන් අපි කියනවා ඉන්පුට්ස් කියලා. ඉන්පුට් තියෙන සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වුණොතින් ප්‍රතිදානය එක වෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොතින් ප්‍රතිදානය බිඳුව වෙනවා. අපි මේ හැමතිස්සෙම දෙකක් අරගෙන කරන්නේ අවශ්‍යක අවම ගණන. උදාහරණයක් හැටියට අපි හිතමු මේකේ 3ක් තිබුණා නම් ඒ තුනම එක ආවොතින් ඒක ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට ප්‍රතිදානය එකයි. අන්න ඒ විදිහට තමයි අපිට මතක් කරගන්න වෙන්නේ. අපි මේ කඩලු ගැන සවිස්තරාත්මකව මේක ඉස්සරහට තියෙන ස්ලයිඩ්ස් වලදී සාකච්ඡා කරලා බලමු. දැන් මේ තියෙන තවත් මානයක්. මොකද දැන් ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න පත්‍රයකට හෝ එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හෝ එහෙම නැත්නම් ගුරුවරයෙක් මේ දේ උගන්වනකොට ගොඩක් වෙලාවට ළමයින්ට යම් ගැටලුවක් එනවා. මොකද සංකේත පොඩි වෙනස්කම් තියෙනවා. මේ තියෙන්නේ OR ගේට්ටුවටම සංකේත දෙකක්. මම මේක ඊළඟ එකේ පෙන්නන තවත් සංකේත තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේකේ තර්කය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සංකේතය වෙනස් වුණාට. IEEE රෙගුලේෂන් හැටියට අර මම පෙන්නපු සංකේතය තියෙනවා. IEC රෙගුලේෂන් එක හැටියට මේක පෙට්ටියක ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ කොටුවක ඇඳලා මෙන්න මේ සංකේතය තියෙනවා. නමුත් මතක තියාගන්න ඒ කඩුල්ල O කඩුල්ලම තමයි. මෙතන තියෙන N කඩුල්ල කොහොමද එක් සම්මතයකටත් තව සම්මතයකටත් අඳින්නේ කියලා. ඒ වගේම not කියන ගේට් එක negated කියලා කියනවා. not ගේට් එක එක් සංකේත ක්‍රමයක මේ විදිහට තියෙනවා. ඒ සම්මතය හැටියට තවත් සම්මතයක් මේ විදිහට තියෙනවා. NAND එක no එක කොහොමද NAND එක කොහොමද exclusive O එක මේ බලන්න මෙතන කම්පෙයාර් කරන්න පුළුවන් O සහ exclusive O. බලන්න ඒක සංකේතය දිහා බැලුවාම තේරුම් ගන්න ලේසි. මේකේ සමාන ලකුණ ඒක equal 1. ඒ කියන්නේ 1 කියලා කියන්නේ ඔත්තේ ඉලක්කමක්නේ. ඔත්තේ ඉලක්කමක් ආවොත් තමයි මේකේ ප්‍රතිදානය 1 වෙන්නේ කියන එක තමයි කියන්නේ. මෙතන කියලා තියෙන්නේ සමාන හෝ විශාල.
ඒ කියන්නේ මොකක් හරි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවයි 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 ආවොතින් හරි බිඳු දෙකක් ආවොත් හරි ප්‍රතිදානය එක වෙන්නේ නැහැ. එතකොට මේ සංකේතය අඳින්න සහ තේරුම් ගන්න ටිකක් පහසුයි. නමුත් අපිට ගොඩාක් වෙලාවට අපේ පාඩම් වල එහෙම නැත්නම් අන්තර්ජාලයේ මේ සංකේතය තමයි පාවිච්චි කරන්නේ. නමුත් දැන් මේ වෙනකොට සමහර පොත්වල ඒ වගේ ඉගෙන ගන්න පරිශීලනය කරන්න හම්බ වෙන ඒවායි මේ දෙවෙනි සංකේතයත් පාවිච්චි කරනවා. අපි දැනගෙන හින්ද එතකොට මේක කඩුළු වර්ග දෙකක් නෙමෙයි කියලා. මේ තියෙන්නේ තවත් එතනින් එහාට ගිහිල්ලා. ඉන්වර්ටරයක් ගත්තොත් මේ ආකාර හතරක් පෙන්නලා තියෙනවා. මම මේක පෙන්නුවේ දෙකක් නෙමෙයි දෙකටත් වඩා වැඩියෙන් තියෙනවා කියලා එක පෙන්눔 කරන්න. මම එක පිටුවේ පෙන්වන්න ඕන නිසා අපි සම්මතයට පොඩ්ඩක් බැහැරව ගිහිල්ලා මේ සංකේත පොඩ්ඩක් පුංචි වෙලා තියෙනවා. නමුත් මේක මට එක සැරේ පෙන්වන්න ඕන නිසා තමයි මේ විදියට මේ ස්ලයිඩ් එක මේකට දාලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම සංකේතිකුත් තියෙනවා සමහර ලොජික් ගේට්ස් වල මේ විදියටත් සංකේතේ පෙව කරගන්න පුළුවන්. මේකේ තියෙනවා ලොජික් ගේට්ස් වර්ග. උදාහරණයක් හැටියට බෆර්, ඉන්වර්ටර්, AND gate, NAND gate, OR gate, NOR gate, exclusive OR gate, exclusive NOR gate. මේ කියන වර්ග ඔක්කොටම සංකේතයේ ඔයගලන්ට පුළුවන් පරිශීලනය කරන්න. තාර්කික පරිපතයක් අපි මූලික වශයෙන් ගේට්ටු පිළිබඳ දල අධ්‍යයනයක් කරා. දැන් මෙතන සාකච්ඡා කරා. එතකොට තාර්කික පද්ධතියක් ගෙනහර දක්වන්නේ කොහොමද? ඒ කියන්නේ අපි මේක තේරුම් ගත්තට වැඩක් නැහැ. ගෙනහර දක්වනවයි කියලා කියන්නේ මේක ඉදිරිපත් කරන්න ඕන. අපි කොහොමද කරන්න කියලා. මෙන්න මේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. තව ආකාර තියෙනවා. නමුත් අපි පාවිච්චි කරන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේ තුනම කතා කරා. සංකේත මගින්. අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ අන්තර්ජාතික සංකේතම සමහර රටවල් වල හැටියට ඒක වෙනස් වෙනවා. නමුත් සංකේත මගින් ගෙනහැර දක්වන්න පුළුවන් කඩුල්ලා. සංකේත හා සත්‍යතාවක. ඒ කියන්නේ අර සංකේතයත් එක්කම සත්‍යතාවකුවත්ම ගේනවා. එහෙමත් ගෙනහැර දක්වන්න පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. මේ දෙකම අඳින්න ඕන. නමුත් අපිට යම් කිසි ආකාරයකින් ගෙනහැර දක්වන්න පුළුවන් නම් ගණිතමය ආකාරයකට. අන්නේ ගණිතමය ආකාරයටත් සම්මතයක් තියෙනවා. ඒක තමයි බූලියන් බීජ ගණිතය පාවිච්චි කළා මේක අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. එතකොට අපි මේ ක්‍රම තුනම ඉගෙන ගත්තොත් අපිට ඕනම ක්‍රමයක් මගින් මේ කියන තාර්කික කඩලු ගෙනහැර දක්වන්න පුළුවන්. බලමු. මේ තියෙන මම කියවනේ මේක මම විශේෂයෙන් අරගෙන කියන්නම් කියලා මේ ගේට් වශයෙන්. මේ තියෙන AND ගේට් එක. AND ගේට් එකේ බලන්න හොඳින් විමර්ශනය කරෝතින් මෙතන පේනවා මේ A සහ B වලින් සඳහන් කරලා තියෙන්නේ ප්‍රධානයන්. ප්‍රධානයන් කියලා ප්‍රධානයන් නෙමෙයි ප්‍රධානයන් ඉන්පුට්ස් කියන එක. මේ Q අකුර මගින් අපි ගෙනහැර දක්වලා තියෙන්නේ ප්‍රතිදානයන් අවුට්පුට් එක. සමහරක් ඉතින් නෝට්ස් වල Y කියලාත් කියනවා. Y අකුරෙන්. A B වෙනුවට PQ ඕන අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. X Y Z ඒ වගේ ඕන අකුරු පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක අපි පැහැදිලිව කියන්න ඕන මොන වර්ගයේ ප්‍රතිදාන. මොනවාද මේ ප්‍රතිදාන වෙන්න ඕන? අර මම කිව්වාගේ මීට ඉස්සෙල්ලා අපි පාඩම් වල අපි මේක සඳහන් කරා logic 1 logic 0. ඔය දෙක විතරයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරෙන්න වෙන දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ voltages එක එක වෝල්ටීයතා වර්ග තියෙනවා. ඒ වෝල්ට් 5 වෙන්න පුළුවන්, වෝල්ට් 12 වෙන්න පුළුවන්. නමුත් ඒ වෝල්ට් 12 පාවිච්චි කරනවා නම් logic 1 වලට මොකක් හරි වෙන වෝල්ටීයතාවයක් ඊට වඩා අඩු වෝල්ටීයතාවයක් තියෙන්න ඕන logic 0 වලට. ඒක තමයි සම්මතය. සාමාන්‍යයෙන් ගොඩක් පාවිච්චි කරන්නේ ධන 5 වෝල්ට් කියන එක පාවිච්චි කරනවා logic 1 හැටියට 0 වෝල්ටේජ් පාවිච්චි කරනවා logic 0 හැටියට. ඒක 0 දෙකක් තියෙනවා. logic 0ද voltage 0ද කියලා. එතකොට අපි මේ දැන් කතා කරන්නේ නැහැ අපි ඒක අපි ඉතිස්සලා පාඩම් වලින් කතා කරා. දැන් අපි කතා කරන්නේ logic 1 සහ logic 0 ගැන විතරයි. එතකොට A සහ B දෙකම බිඳුව වෙනකොට ප්‍රතිදානයේ බිඳුවයි A B බිඳුව වෙලා A 1 වුණොත් හරි A බිඳුව වෙලා B 1 වුණොත් හරි කියන්නේ මොකක් හරි දෙකෙන් එකක් තුනක් තියෙන්න වෙන්න පුළුවන් මේ 1 උණයි කියලා ප්‍රතිදානය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කිසියම් අවස්ථාවක සියලුම ප්‍රධානයන් 1 වෙනකොට මේකේ සියලුම කියන්නේ දෙකයි සියලුම ප්‍රධානයන් 1 වෙනකොට ප්‍රතිදානය 1 වෙනවා. එතකොට මේක කියවන විදියක් තියෙනවා. මේක කියවන්නේ ඉංග්‍රීසියෙන් කියවන්නේ read as A and B gives Q කියලා. ඒ කියන්නේ A සහ මේ N කියන එක මේ ගේට්වේ නම and B තමයි Q කියන එක ප්‍රතිදානය කරන්න කියන එක තමයි අපි ලියන්නේ. මෙන්න මෙතන එක වැදගත් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක Q සමානයි
a.b අන්න එතන තමයි තියෙන්නේ මේකේ ඇත්තටම මේ බූලියන් කියන එක කොහොමද ලියන්නේ කියලා. අපි ඩොට් එක පාවිච්චි කරනවා. ඩොට් කියන්නේ මෙතන දශම නෙමෙයි. මේකේ ඩොට් එක තියෙන්නේ වැඩි කිරීම. a සහ b අපි ලංකාවේ ගොඩක් අය කතිරයක් ඇඳලා තමයි වැඩි කිරීම දාන්නේ. නමුත් කතිරයක් කියන එක මෙතන සඳහන් කරන්නේ අන්තර්ජාතිකව තිත තමයි පාවිච්චි කරන්නේ. ඒ තිත පාවිච්චි කරන්නේ දශම කියන්නේ නෙමෙයි වැඩි කිරීම. a and b මේක වැඩි කිරීමත් නෙමෙයි අපි ඩොට් එකක් දැක්කොත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල අනිවාර්යෙන් ඒක and එකක්. අන්න ඒක තමයි මේකෙන් මට විශේෂයෙන් කියන්න උවමනා කරේ. ඒ වගේමයි මේ තියෙන්නේ ලොජික් O ගේට් එකක්. දැන් and කිව්වහම සහ O කිව්වහම හෝනේ. ඒ තේරුම මේකේ තියෙනවා. නමුත් අපි පාවිච්චි හෝ කියලා කියන්නේ නැහැ සාමාන්‍ය ගේට් ලියනකොට A හෝ B කියලා බොහොම කලාතුරකින් තමයි පාවිච්චි වෙන්නේ. එතකොට අපි O ගේට්ටුවේ මේකේ තියෙන්නේ බලන්න මේ ට්‍රූත් ටේබල් එකෙන් එක්ස්ප්ලেইন කරනවා. ඉස්සෙල් එක මතක ඇති 0.3යි 1.1යි තිබුණේ මේකේ කුමන හෝනේ කුමන හෝ ඉන්පුට් එකක්. ලොජික් 1 උනොත් ප්‍රතිදානය 1. එතකොට දෙකම 1 උනොත් ප්‍රශ්නයක් නෑ. ඒත් ලොජික් එක. ඒක අපි කියන්නේ read as A or B gives Q. A or B. එතකොට අපි කියන්නේ අපි වෙන A O කියන එක කියලා කියන්නේ හෝ කියන එකම නෙමෙයි O කියන ගේට්ටුව කියන එක A or B තමයි අපිට Q කියන එක දෙන්නේ කියලා අපි කියවන්නේ. එතනදී ඔන්න දරුවනේ මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. බූලියන් අන්තර්ජාතික සම්මතයට හැටියට ඒක අපි නිරූපණය කරන්නේ ධන කියන සංකේතයෙන්. ධන කියන සංකේතයෙන් තමයි අපි නිරූපණය කරන්නේ A O B කියන එක. අපි කියවන්නේ එහෙමයි. ඒකයි මෙතන මේ තියෙන්නේ A O B. A ධන B කියලා කියන්නේ නැත්නම් A plus B කියලා කියන්නේ නැහැ. A O B කියලා කියන්න අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි not gate එක. අපි අර මතකද මුල සයිඩ් එකේ අපෙන් තුනක් දුන්නා. O and not. not එක කියලා කියන්නේ මතක තියාගන්න ඒ තර්කයේ ප්‍රධානයන් එකයි තියෙන්නේ. ප්‍රධානයන් එකයි. එක ප්‍රධානයයි එක ප්‍රතිදානයයි. හැබැයි ප්‍රධානය බිඳුව වෙනකොට ප්‍රතිදානය එක වෙනවා. ප්‍රධානය එක වෙනකොට ප්‍රතිදානය බිඳුව වෙනවා. ඒ කියන්නේ තියෙන தত্ত্বය කන පිට හරවනවා. සිංහලෙන් කියනවනම්. අනිත් පැත්ත ඉන්වර්ස්. ඉන්වර්ටර් එක. මේක ඉන්වර්ට් කියලාත් පාවිච්චි කරන ඉන්වර්ටර් කියලා නමත් පාවිච්චි කරන්නේ ඉන්වර්ට් කරනවා. ඒක කියවන්නේ read as a inverse of A gives Q. A කියන ප්‍රධානය Q කියන ප්‍රධානය දෙනවා විරුද්ධ කරලා. ඒ කියන්නේ එහෙම නැත්නම් ඉන්වර්ස් කරලා. ප්‍රතිවිරුද්ධ කරලා දෙනවයි කියලා තමයි අපි කියවන්නේ. මේක කියන්නේ අපි කියන්නේ not A කියලා. ඒක නිසා තමයි මේක not gate වෙලා තියෙන්නේ. not gate කියලා කියන්නේ Q කියලා කියන්නේ මොනවාද ප්‍රධානය දෙන්නේ? අවස්ථා දෙකයිනේ තියෙන්නේ. දශම ස්ථාන නැහැනේ. එක මොකද්ද? එක දුන්නොතින් බිඳුව පිට කරනවා, බිඳුව දුන්නොතින් එක පිට කරනවා. හරි සරලයි. මේක තමයි not gate කියලා කියන්නේ. ඒ වගේම තමයි අපිට මෙන්න මේ සම්බන්ධතාවයත් ගන්න පුළුවන්. මේක මං මීට ඉස්සෙල්ලා පොඩ්ඩක් අර්ථ දැක්වුවා. අපි දැන් හොඳට ඒක තේරුම් ගමු. බලන්න මේ ගේට්ටුව මොකද්ද කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක AND ගේට් එකක්. මේක මොකද්ද? not එකක්. පේනවද? AND එකේ ප්‍රතිදානය not එකට ප්‍රදානය කළා. මෙහෙම දැන් මේක අපිට ඕන එකක් කරන්න පුළුවන්. නමුත් මේකයි විශේෂයක් වෙන්නේ. NAND කියන නමින් හදපු ගේට් IC හැටියට මාකට් එකේ ගන්න පුළුවන්. අපිට හදාගන්න ඕනේ නැහැ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේකේ මොකද්ද ක්‍රියාවලිය කියලා. මෙන්න මේක වෙලා තියෙන්නේ මේකයි. බලන්න මතක තියෙනවා නම් මම මේක කම්පෙයාර් කරන්න වෙනම ටේබල් එකක් තියෙනවා. මම ඒක ඉස්සරහදී ස්ලයිඩ් එකකදී මම මේක පෙන්නනවා කම්පෙයාර් කරලා. මොකද මේ ටිකක් ලොකුවට පේන්න ඕන. නැත්තම් තේරුම් ගන්න අමාරු නිසා. මේක මතක තියෙනවා නම් බලන්න AND එකේ තනිකර ප්‍රතිවිරුද්ධ එකනේ. NAND not AND. අපි ඒක මේක කියලා තියෙන AND not කියලා. මොකද not එක මෙන්න මේ තිත මේ බිඳුව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉන්වර්ටර් එකක් හැටියට. මෙතන නෑ ඒක. ඒක ඉන්න ආවට පස්සේ මේක මෙතනට ගියාම සිම්බල් එකේ මේ බිඳුවක් එනවා. මේක කියවන්න මේක කොහොමද කියන්නේ? මෙතන පොඩි අඩුවක් තියෙනවා. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක මේ Q සමානයි A and B කියලා එකට උඩට බාර් එකක් එනවා. මෙන්න මෙහෙම. මෙතන ඔන්න
ওই විදිහට බා එකක් එන්න ඕන. ඒක අඩුවක් වෙලා තියෙනවා. හරි. ඒක අපි කියවන්නේ read as A and B gives not Q. ඒ කියන්නේ Q එක නොවන එක තමයි අපි දෙන්නේ කියලා කියන්නේ A and B. ඒ කියන්නේ A හැමතිස්සෙම එක කියන එක තමයි මෙයා සම්මතයක් හැටියට ගන්නෙ. A එක කියලායි කියලා. එතකොට ප්‍රකාශය ලියවෙන්නේ ඉංග්‍රීසියෙන් මෙහෙමයි. මේ තියෙන්නේ and සහ not එක වුණාම nan කියන එක හැදෙනවා. මේක බලන්න මේකේ මේ හතරම ගත්තොත් වෙන වෙනම මේක හරි ලස්සන පැටර්න් එකක් රටාවක් තියෙනවා. මේක බලන්න අවස්ථා තුනක් එක අවස්ථාවයි වෙනස් වෙන්නේ. මෙහෙම වෙන්නේ nan දෙකේදී විතරයි. nan gate එකකදී විතරයි ප්‍රධානය. ඊට පස්සේ අපි බලමු no gate එක. දැන් අර මීට ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ nan gate එක තේරුම් ගත්තා නම් මේක හරිම සරලයි. මොකද්ද සරල? O gate සහ ඉන්වර්ටර් එකක් එකට එක්කහු කළා. O plus not gate. No. එන්නක මේ ඉස්සරහට එනවා no not O. ඒකයි කියන්නේ. ඒකෙත් බලන්න අර මම කියපු අර රටාව තියෙන හැටි. අවස්ථා තුනක් එකම එනවා එක අවස්ථාවක් විතරක් වෙනස් වෙනවා. මොකද්ද? A සහ B දෙකම බිඳුව වෙනකොට තමයි ප්‍රතිදානයේ එක වෙන්නේ. මතකද O gate එක? මේ දෙකම බිඳුව වෙනකොට ප්‍රතිදානයේ බිඳුවයි. අනිත් ඔක්කොම එකයි. මේකේ ඒකෙම ඉන්වර්ස් එක. එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දේ තියෙන්නේ බිඳුවයි. මේකේ තියෙනවා මේක ඩෑෂ් එක පොඩ්ඩක් මෙහාට වෙලා තියෙන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක තමයි මතක තියාගන්න. දැන් ඉස්සෙල්ලා NAND gate එකේ A තිත B නේ. දැන් මේකේ තියෙන්නේ A ධන B. අපි ධන කියලා ලකුණ හින්දායි මම කියුවේ. ඒක එහෙම නෙමෙයි කියවන්නේ A OB not AOB. read as AOB gives not Q. එහෙම කියවන්නේ මේ විදියට අපි කියන්නේ A සහ B දෙකම බා වෙනවා කියලා. බා කියලා කියන්නේ උඩට බාර් එකක් තියෙනවා. ඒකයි බා වෙනවා කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන. මං කිව්වේ ඒකයි මේක ඉංග්‍රීසියෙන් මේ වචන තේරුම් ගන්න ක්‍රියාව හොඳට තමන්ගේ මව් භාෂාවෙන් තේරුම් ගන්න. එතකොට ඒක තමයි අපිට හොඳම අධ්‍යයන ක්‍රමය. හොඳයි. මේ තියෙන්නේ ඒක. දැන් ඊට පස්සේ මං කිව්වා අර ටිකක් වෙනස් එකක්. මං ඒක ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදීත් මම ඒක එක්ස්ප්ලেইন කරා. මේකෙදී අපි ටිකක් හොඳට කරමු. බලන්න බැලු බැලමට ඕනේ. හැබැයි මේ ඇතුලේ සංකේතය වෙනස්. equal 1. අරක තිබුණේ greater than or equal 1. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙහෙම එළියෙන් තව ඒකටම සමාන්තර රේඛාවක්. ඒකෙන් තමයි එක්ස්ක්ලූසිව් O එක අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන වෙනස මෙච්චරයි. O ගේට්ටුවේ එක ආවහම එක එක්ස්ක්ලූසිව් O ගේට්ටුවේ එක ආවහම බිඳුව. අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස. මේක කියන්නේ මම ඒක ඉස්සෙල්ලා කිව්වා ප්‍රධානයේ ඔත්තේ සංඛ්‍යාවක් ආවොතින් එයා ප්‍රතිදානෙ දෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් ආවොතින් ප්‍රතිදානෙ දෙන්නේ නැහැ. ඇයි මම එහෙම කිව්වේ? මතක තියාගන්න එක්ස්ක්ලූසිව් O ගේට් තියෙනවා සමහර ඒවා. ප්‍රධානයේ ඉන්පුට්ස් 8ක් තියෙනවා. එතකොට ඒ 8 1 2 3 කියලා ගණන් කරලා බලන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යාවක් 1 ඒව ඔත්තේ සංඛ්‍යාවක් තියනවාද කියලා. 1 ඒව ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒකේ ප්‍රතිදානෙ 1 වෙනවා. 1 කියන ඒවා අපි තුමු ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා 8න් 4ක් 1 වෙලා 4ක් 0 වෙනවා නම් 8ක් තියෙන එකක. ඒක ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට ප්‍රතිදානෙ බිඳුවයි. ඒක තමයි කියන්නේ. මේකෙදී බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේදී අපිට බලා ගන්න පුළුවන් සංකේතය අරහිම තමයි Q සමානයි A plus B. හැබැයි ප්ලස් කියන එක වටේ මෙහෙම රවුමක් අඳිනවා. එතකොට දැනගන්න ළමයිනේ මේකේ තියෙන්නේ එක්ස්ක්ලූසිව් O එකක් කියලා. එතකොට ඒකේ ට්‍රූත් ටේබල් එක වෙනස්, හැසිරීම වෙනස්, O එක නෙමෙයි. මට ඒක තමයි මෙතනදී පැහැදිලිවම කියන්න පුළුවන්. හරි. දැන් අපි අර ප්‍රධාන ගේට් එක කතා කරලා ඉවරයි. දැන් අපි ඊළඟට මේකත් නොකියුවොත් පොඩි අඩුවක් වගේ තේරෙනවා. අපි මේ කරන්නේ මූලික හඳුන්වා දීම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. ඒකේ තියෙන්නේ ඉන්පුට් එකේ A සහ B නැත්නම් P සහ Q කියලා දෙකක් විතරයි. නමුත් O ගේට්ටුවක්, AND ගේට්ටුවක්, NAND ගේට්ටුවක් කිසිම ගේට්ටුවක් දෙකක් විතරක් නෙමෙයි. දෙකට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේක පෙන්නලා තියෙන්නේ. තුනක් දැම්මොත් කොහොමද වෙන්නේ කියලා. මේක තුනක් තිබුණොතින් අපි කොහොමද මේකේ කොම්බිනේෂන් ගන්න? එහෙම නැත්නම් විය හැකි සංඛ්‍යා ගන්න. අර මම ඊට ඉදිරි ඉස්සලා කරපු පාඩමක මේක පැහැදිලිව එක්ස්ප්ලেইন කරා. තුනක් තිබුණොතින්
දෙකේ තුන්වෙනි බලය දෙකේ තුන්වෙනි බලය සමානයි කියලා. දෙක වැඩි කිරීම 2 8යි. ඒක නිසා තමයි මේ බලන්න 1 2 3 4 5 6 7 8. මෙහෙම 8කින් නිරූපණය කරනකොට කිසිම කොම්බිනේෂන් එකක් මිස් වෙන්නේ නැහැ. අපිට මග හැරී යන්නේ නැහැ. බලන්න මේකේ වෙන්න පුළුවන් විය හැකි අවස්ථාවල් ගණන්නේ. විය හැකි අවස්ථාවල් ගන්න කියලා කියන්නේ මේ තුනම බිඳුව වෙන්න පුළුවන්. පළවෙනි දෙක බිඳුව වෙලා ඊළඟ එක වෙන්න පුළුවන්. ඔක්කොම එක වෙන්න පුළුවන්. මේ තියෙන ඒවට වඩා පිටින් 100%ක්ම විශ්වාසයි තවත් කොම්බිනේෂන් නැහැ කියලා. ඒ ගාන බලන්න තමයි මම මේක දෙකේ තුන්වෙනි බලය. දෙකේ ඉන්පුට් තියෙනවා නම් 4ක් උදාහරණයක් හැටියට මම ඉස්සෙල්ලා කිව්වේ දෙකේ 4 වෙනි බලය. දෙකේ 4 වෙනි බලය සමානයි කීයද 16යි. එහෙම වුණා නම් අපිට මෙතන xy wxy තවත් එකක් මෙතන මෙහෙම ඇඳලා මේක දිගට මෙහෙම ඇඳලා තවත් 8ක් එක්ක හුව වෙනවා මෙතනට. කියන්නේ මේක මෙහෙම කළා මෙහෙම තව මෙහෙම 4ක් නෙමෙයි මෙහෙම 8ක්ම එක්ක හුව වෙන්න ඕන. ඉඩ නැහැ මෙතන අඳින්න. එහෙම 8ක් එක්ක හුව වෙලා මේ පැත්තේ තාපෝ තව එකක් කොලම් එකක් එනවා. එතකොට මේක තේරෙනවා ඇති ඉන්පුට් ප්‍රදානයේ ඉන්පුට් ප්‍රමාණය ප්‍රදානයන් වැඩි වෙන තරමට අපිට අඳින්න තියෙන වපසරිය වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. ඒක නිසා තමයි අර මේ අපි මේ එක්ස්ප්ලেইন කරන්න යන්නේ මේක අදිසිය ඉන්පුට් 8ක් එහෙම වුණොත් එහෙම මේ කොළ 4ක් 5ක් ඕන වෙනවනේ. නෑ. එතකොට මේ අඳින ක්‍රමයේ එච්චර සාර්ථක නෑ. අපි තේරුම් ගන්නකොට මේක මේ දෙකක් තුනකට මේකට අඳින්න පුළුවන්. ඒකට තමයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ. වැඩියෙන් යනකොට ඒක ඕන වෙන නිසා. මේ විදියට අපිට මේව කරන්න පුළුවන්. මෙහෙම වුණොත් මේක AND ගේට් එකක් z සමානයි wxy. ඒ කියන්නේ මොකද්ද w තිත x තිත y. එතකොට අපි දන්නවා වැඩි කිරීමේදී මෙහෙම ළඟින් ලිව්වහම තිත ලියන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකෙන් තේරුම් කරන්නේ මේ z කියන අවුට්පුට් එක w and x and y එහෙම තමයි කියවන්න ඕන. හොඳයි. දැන් අර මම කිව්ව අවශ්‍යතාවය පෙන්නවා. ප්‍රදානයන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? එතකොට අපිට චිත්‍ර ඇඳින්න හම්බ වෙන්නේ නැහැනේ. අපිට වෙන ආකාරයකින් ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට මේ ඒක ඉදිරිපත් කිරීමේ පහසුම එක ආකාරයක් තමයි මේ බූලිය බීජ ගණිතයේ තියෙන ක්‍රම පාවිච්චි කරන එක. නමුත් බූලිය බීජ ගණිතය කියලා කියන්නේ බූලියන් ඇල්ජිබ්‍රා කියලා කියන්නේ ඉන්පුට් ගාන වැඩි වෙනකොට පාවිච්චි කරන එකක් විතරක් නෙමෙයි. ඊට එහා ගිය එකක් තියෙනවා. මෙහෙම ලිව්වහම ගණන් වල තියෙන යම් නීති රීති මේකටත් ආදේශ කරගන්න පුළුවන්. මොනවාද මේ? මේකේ තියෙනවා නීති රීති මාලාවක්. මේව තියෙනවා. ඩිජිටල් තාක්ෂණ පරිපත්තියේ ක්‍රියාකාරීත්වය නිර්වචනය කරනකොට අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේක මෙහෙම ඉගෙන ගත්තට මේක පොතේ ලියන්න නෙමෙයි ප්‍රායෝගික ජීවිතේ ඇප්ලයි කරන්නනේ. එතකොට අපිට ඕන වෙනවා සමහරක් අවස්ථාවලදී අපි ඩිසයින් කරනවා ගොඩක්. නමුත් ඒක අපිට කුඩා කරගන්න ඕනේ. මේකට අපි ගණිතයේදී කරන සුළු කරනවායි කියලානේ. සුළු කරලා ගන්නවා යම්කිසි අගයකට. ඒක මේ ප්‍රායෝගික ජීවිතේ හොඳටම පාවිච්චි කරන තැනක් තමයි මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික. ඒක තමයි අපි මේ දැන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ. ඩිජිටල් ආදානය හෝ ප්‍රතිදානය නිරූපණය කිරීම සඳහා ඉන්පුට් හෝ අවුට්පුට් රෙප්‍රසන්ට් කරන්න 0 සහ 1 බිංදුව සහ 1 යන තාර්කික සංකේත මෙන්ම අපට ස්ථීරවම විවෘත හෝ සංවෘත පරිපතයක් හෝ සම්බන්ධතාවයක් නියතයක් ලෙස භාවිතා කළ හැක. ඒක නියතයන් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒක නියත එක්ක අපි කියන්න ඕන බිංදුව 1 එහෙම නැත්නම් open no close කියලා. බූලියන් බීජගණිතය යනු ඩිජිටල් ගේට්ටු සහ පරිපත විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ගණිතයයි. අපි ඩිජිටල් වල පාවිච්චි කරන එක තමයි ඇල්ජිබ්‍රා වෙනකොට බූලියන් ඇල්ජිබ්‍රා කියලා තමයි අපි කියන්නේ. ඇල්ජිබ්‍රා වල සියලුම දේවල් මේකට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේකෙදි අපිට වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. අවශ්‍ය තාර්කික දොරටු ගණන අඩු කිරීමේ උත්සාහයක් ලෙස බූලියන් ප්‍රකාශනයක් අඩු කිරීමට සහ සරල කිරීමට අප මේ බූලියන් නීති භාවිතා කරන්න පුළුවන්. මේ කියන්නේ මතක තියාගන්න මොකක් හරි ඩිසයින් එකක් කරනකොට ඩිජිටල් ඩිසයින් එකක්. ඒ ඩිසයින් එකේදී අපි පාවිච්චි කරනවානේ ගොඩක් අපි හිතනකොට අපි හිතන එක ඔක්කොම ලියන්න ඕන. ඊට පස්සේ අපිට ඒ හිතන හැම එකකටම මොකක් හරි කම්පොනන්ට් එකක් හයි කරන්න වෙනවනේ. සල්ලිනේ. අපිට මේ නීති දන්නව නම් මේ යන කොම්පොනන්ට් ප්‍රමාණය ඒක සල්ලි විතරක් නෙමෙයි සල්ලි ජවය එතනින් ගියාම කාලය නිවැරදිතාවය ඔක්කොම අඩු කරගන්න පුළුවන් මේ විදිහට දාලා ඒවා සුළු කරලා අරගෙන සුළු කරලා එන පරිපතේට සටහනට
අපිට ඩිජිටල් සර්කිට් එක ඩිසයින් කරගන්න පුළුවන්. අපි මේ ෆ්ලෝ එකේ මේ කොටස තියෙනවා. බලමු. මේ තියෙන්නේ මේ වගේ එකක්. ඩිජිටල් ආදානය ප්‍රතිදාන නිරූපණය කිරීම සඳහා 0 සහ 1 යන තාර්කික සංකේත මෙන්ම O ගේට් සම්බන්ධයට ධන මම මේක ඉස්සෙල්ලා කිව්වා. AND ගේට් එකට තිත මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. AND කියන එකට. AND කියන එකෙන් අදහස් කරන්නේ වැඩි කිරීම. හැබැයි යම් කිසි තැනක තිබුණොතින් A B ඩිජිටල් වල මතක තියාගන්න දරුවනේ මෙතන තිතක් තිබුණත් නැතත් මෙහෙම තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ A වැඩි කිරීම B කියලා. හැබැයි ධනයකට නම් එහෙම වෙන්න බෑ. ඒක ධන නම් ධන පැහැදිලිවම ලියන්න ඕනේ. ඒකත් මම කියන්න ඕනේ. එතකොට A and B කියලා අපි මේක කියවනකොට මෙන්න මේක මේ කොටස කියවනකොට අපි කියන්න ඕන A and B කියලා. මෙහෙම කියවනකොට ඒක කියන්න ඕනේ A O B කියලා. මේ තියෙන්නේ. A B C ආවත් ප්‍රශ්නයක් නෑ. එතකොට මෙතන මොකද වෙන්නේ? දැන් අපි මෙතන තව ඉන්පුට් එකක් මෙහෙම දීලා C දැම්මයි කියලා. C දැම්මොත් මේක මොකද්ද වෙන්නේ? ධන C. හරි සරලයි. ඕන තරම් ඔකලා දාලා මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. මෙතනදී තිත ලිව්වා මේක C එකක් දැම්මොත් මෙතන තිත C. මෙතනට C එකක් කියලා එකක් ඉන්පුට් කරොත් ඒක ඉන්පුට් 3යි කොම්බිනේෂන් 8යි. ඉන්පුට් දෙකක් වුණොත් කොම්බිනේෂන් 4යි. ඒක තමයි අපි මෙතනින් එක්ස්ප්ලেইন කරේ. මෙතනත් මේ ස්ලයිඩ් එකේ ඔක්කොම එකට පෙන්වන්න ඕන නිසා මේක පුංචි කරලා තමයි පෙන්වන්න තියෙන්නේ. මතක තියාගන්න මේ එක නීතියක් ගානේ කියලා දෙන්න මේ අවස්ථාව නෑ. මොකද අපිට කාලය ඉතාමත් සීමා සහිතයි. නමුත් මතක තියාගන්න මෙන්න මේ නම් වලින් හඳුන්වන නීති සමුදායක් තියෙනවා. මේ ටික හොයාගන්න පුළුවන් ගොඩාක් පොත්වල තියෙනවා පරිශීලනය කරගත්තොත් ඉන්ටර්නෙට් එකේ කොහොමදක් තියෙනවා. හරි පොතක් අරගෙන කියවන්න මේ ඉන්ටර්නෙට් එකෙන්. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. බලන්න මම එකක් දෙකක් එක්ස්ප්ලেইন කරගන්න. AO1 equal 1. අර මම කිව්වේ A+1 කියලා නෙමෙයි. දැන් ඒක කියන්නේ AO1 කියලා. අපිට මෙන්න මේ වගේ 1 කියලා කියන්නේ ඒක සදාකාලික තියෙන කියන්නේ මෙන්න මෙහෙම වයර් එකක් ෂෝට් වෙලා වගේ තියෙනවා. මෙතන මේ එතකොට මෙහෙම මෙතන ඉන්පුට් එකක් දීලා මෙතන අවුට්පුට් එකක් ගන්න මේ ස්විච් එක වැඩක් නැහැනේ. එතකොට ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක කියන්නේ අන්න එහෙමයි. එතකොට අපි නීතියක් හැටියට දන්නවා A කියලා කියන එක වෙනස් වෙන්න පුළුවන්. බිඳුව එක වෙන්න පුළුවන්. මම මතක හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම ඒ තර්කෙ මත පන්දනම් වෙලා තමයි හදලා තියෙන්නේ. A කියන එක බිඳුව එක වුණත් ඒක O වෙලා තියෙනවා නම් එක කියන එකක් එක්ක අර A කියන එක අතෑරලා දාන්නයි කියලා කියන්නේ. අවුට්පුට් එක කොහොම වුණත් එකම තමයි. ඒකයි අර කියන්නේ. දෙවෙනි එක බලන්න. AO 0. AO 0 වුණොත් ඒ කියන්නේ මේක ඕපන් වෙලා තියෙනවා නම් ඕපන් වෙලා තියෙන එක මේක ඇත්තටම නෑ වගේ. ඕපන් වෙලා තිබුණොත් Aම තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ A 1 වුණොත් අවුට්පුට් එක 1 වෙනවා. A 0 වුණොත් අවුට්පුට් එක 0 වෙනවා. ඒක පෙන්වන්න අපි මෙන්න මෙහෙම පාවිච්චි කරනවා. මේ Aම තමයි මේකට එන්නේ. මේ විදිහට තමයි මේ ඔක්කොම ටික එක්ස්ප්ලেইন වෙලා තියෙන්නේ. ඒවට වෙන වෙනම නම් තියෙනවා. මේ තියෙන මේ නම් ටික කොම්ප්ලිමන්ට්, කොමිටේටිව් ඒ විදිහට මේ ඩිමෝගන්ස් තියරි කියලා එකක් තියෙනවා. මේක මම වෙනම එක්ස්ප්ලেইন කරන්නම්. මේකේ තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ ආකාරයේ දිහා බලලත් එක්කහුව කරන්න පුළුවන්. නමුත් මේ ඩිමෝගන්ස් තියරි එකේ තියෙන්නේ ඒ වලින් ප්‍රකාශ කරන්න පුළුවන් එකක් n මගින් කොහොමද කරන්න කියලා. ඒක මම කිව්වේ ඒකට වෙනම කාලයක් යනවා. ඒක නිසා අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ තියෙන තවත් ඒ වගේම තියෙන බූලියන් ඇල්ජිබ්‍රා වලම තියෙන කොටස් වගේක් අර මම ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරා එක එකින් එක. එතකොට ඒකම අපි ලිව්වොතින් කොහොමද ලියන්නේ කියලා. දැන් අපි බූලියන් තාර්කික පරිපතවල අපි යන්නේ දැන් බූලියන් වලින් අපි කොහොමද එක්ස්ප්‍රෙස් කරන්නේ? අපි මේක තැපල් මාර්ගික පීනුම් පාඨමාලාවක් වගේ තමයි. අපි මේක දැනගත්තට වැඩක් නැහැ. අපි වතුරට බහින්න ඕන මේකේ. වතුරට බැහැලා බලමු අපි මේක කොහොමද ගිලෙයිද අපි දන්න තියරි එක හරියයිද කියලා. ඒක නිසා මම මෙන්න මේ කොටස එක්කව ගන්නවා ඒකාබද්ධ තාර්කික පරිපත කියලා. combined logic circuit. combined logic circuit කියලා කියන්නේ logic gate එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ කරලා තියෙන එකකට අපි කියනවා ඒකාබද්ධ තාර්කික පරිපතයක් කියලා. ඒකාබද්ධ තාර්කික පරිපතයක් කියලා කියන්නේ gate එකකට වඩා වැඩියෙන් සම්බන්ධ කරලා ඒ සම්පූර්ණ සම්බන්ධය ප්‍රධාන සහ ප්‍රතිදානයක් වශයෙන් ගත්තොතින් ඒකට මොකද වෙන්නේ කියන එක ගැන සොයා බලන තර්කය. ඒක තමයි තාර්කික කියලා පරිපතය. මේ තර්කය කියලා කියන්නේ අපි හැමතිස්සෙම අපි දන්න සත්‍යයයි මේකේ තියෙන සත්‍යයයි ස්ටෑන්ඩඩ් වලට තියෙන දැන් බූලියන් ඇල්ජිබ්‍රා වල වගේ තියෙන වේවයි එකට එක්කව කරලා තමයි අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන්. සංයුක්ත තාර්ථ පරිපතයකට මතක රහිත
ඩිජිටල් තාර්කික පරිපථයක් වන අතර ඕනෑම වෙලාවක ප්‍රතිදානයේ රඳා පවතින යෙදවීම් වල එකතුව මත පමණි. මේකේ දෙකක් තියෙනවා ප්‍රධාන වචන. මතක රහිත. ඒ කියන්නේ මතක තියාගන්න මේ ගේට් ගැන කතා කරනකොට ඩිජිටල් වල ඉස්සරහා යනකොට ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් මෙමරි කියලා තියෙනවා. අපි මේ ඩිජිටල් ගේට්ස් වලදී මෙමරි කියන එකක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඉවෙලාවේ තියෙන ඒ தත්ත්වය ගැන විතරයි කතා කරන්නේ. ඒක තමයි දැන් මතක රහිත කියලා කියන්නේ. හරිද? මෙමරිලස්. හදපතේ එහි යෙදවීම් වල එකතුවක් පමණි. ඒ වෙලේ කම්බයින් වෙලා තමයි ඒකේ උත්තරේ දාන්නේ. ඒ වගේම තමයි සංයුක්ත තාර්කික පරිපථවල ප්‍රතිදානයන් තීරණය වෙන්නේ. අවුට්පුට්ස් කියන එක ඩිෆයින් වෙන්නේ වර්තමාන ආදාන තත්ත්වය තාර්කික 0 හෝ 1 යන තාර්කික ක්‍රියාවලිය මත පමණි. මේක තමයි ඒකේ ඩිෆිනිෂන් එක. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිදානයේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි තුන සංයුක්ත පරිපථයක් තියෙනවා. ඒකේ දීලා ප්‍රතිදානය කියන එක අපි දන්නවා. ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් එක. අපිට උදාහරණයක් ඇරෙන්න මෙහෙම කිව්වොතින් මෙහෙම අපි නොදන්න පෙට්ටියක් තියෙනවා. මේ බ්ලැක් බොක්ස් තියරි කියලා කියන්නේ. මේකට ඉන්පුට් ඔහොම ගොඩක් තියෙනවා. ඒක අපි කියන I අකුරෙන් කියනවා ඉන්පුට්ස් කියලා. I1, I2, I3. මේකේ ගොඩක් වෙලාවට අපිට කියන්නේ Q කියලා. ප්‍රතිදානයන් අපි එකක් තමයි සාකච්ඡා කරන්නේ. ඒක රීතියක්. හරිද? ඒක ප්‍රතිදානයන් එක. එතකොට මේ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක. ප්‍රතිදානය 1 හෝ 0 වෙන්නම එපා. 1 හෝ 0 වෙන්නම තියෙන එක. හරිද? අපිට බිඳුව හෝ 1 යන තාර්කික එන්නේ මේ වගේ තියෙන සත්‍යතාවයේ මත. ඒක නිසා මේක ගැන මෙන්න මේක මොකද්ද කියන එක තමයි අපි දැන් ඊළඟ ස්ලයිඩ්ස් වල සාකච්ඡා කරන්නේ. මේකෙදි අපි ඉතාම හොඳට ක්‍රියාත්මක වුණොත් අපි ක්‍රියා කළොත් අපිට හරියටම මේකේ උත්තරේ හොයාගන්න පුළුවන් කියලා. දැන් අපි ඩිජිටල් වල ගේට් වල තියෙන මූලික කාරණා ටික කතා කරා. දැන් අපි බලමු කතා කරපු එකේ තේරුණාද කියලා. ඒක අපිම බලාගමුකෝ. දැන් මේ තියෙන්නේ මම ආකාර දෙකකින් පෙන්නලා තියෙනවා මේ පෙන්නලා තියෙන ඩිජිටල් කොම්බිනේෂන් එක. නැත්නම් ඩිජිටල් සංයෝජනය. මේක A+B. ඒ කියන්නේ A or B and C. ඒක ලියන්නේ මෙහෙමයි. මේක ඒකත් ඉගෙන ගන්න ඕන. කොහොමද? A O B. මෙයා වෙන් කරනවා C වලින්. ක්වරන්ටයින්. මේ දවස්වල හැටියට. හොඳයි. මේ තියෙන්නේ A and B, A O B and C. ඒක අපි ලියන විදිය. A O B. එතකොට මේක ඉක්වල් කරන්න පුළුවන් අපිට ඕනම එකකට උදාහරණයක් හැටියට අපි මම මෙතන ඉක්වල් කරනවා Q වලට. Q කියන්නේ මෙතන තියෙනවා Q. Q කියලා කියන්නේ output. පාවිච්චි කරන අකුර තමයි Q. Q අකුර තමයි output එකට ගන්න. දැන් එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? අපි දන්න සාමාන්‍ය ගේට්ටුවක්. මෙතන තියෙන්නේ මොකද්ද? අපි දන්න සරල සාමාන්‍ය ගේට්ටුවක්. එතකොට මෙතන තියෙනවා අපි දැන් දන්නවා ගානක් හදනකොට කටුවැඩ කොලේ ඕන වෙන්නේ ඇයි? අපිට කටුවැඩ කරන්න. ඒ කටුවැඩ කරන්න වගේ මෙතනත් ඕන වෙනවා ප්‍රධාන ප්‍රතිදානයට අමතරව උප ප්‍රතිදානයක් එනවා. මේක මොකක්ද එතකොට? A O B. ඒකට අපි වරහන් දාන්න අවශ්‍ය නැහැ. A O B. එතකොට ඒක ඇන්ඩ් වෙලා තියෙනවා C එකත් එක්ක. එතකොට තමයි මේ ප්‍රකාශය එන්නේ. දැන් තේරුණා කියලා මම හිතනවා. එතකොට අපිට මේකට ට්‍රූත් ටේබල් එකක් ලියා ගන්නවා නම් ABC තුනකට මෙහෙම බෙදා ගන්න. මේ බෙදන විදියක් තියෙනවා. ඕනම කුඩා තැනක මේක බෙදන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ නිදහස් අතින් යන්නේ. මට කොච්චර තියලා කියවන්නේ ABCQ. එහෙමනම් මේක ඉස්සෙල්ලාම මැද්දෙන් දෙකට බෙදා ගන්න. ඊට පස්සේ ඊළඟ කොටස ආපහු දෙකට බෙදන්න. මේක ආපහු දෙකට බෙදන්න. දැන් බලන්න. ඒකාකාරීව අදල වශයෙන් ඒකාකාරීව ආවා. ඊට පස්සේ අපිට මේක අඳුන්වා දෙන්නත් එපා. කෙනෙකුට කැමති නම් මෙතන ඒ ලියන්න පුළුවන් නැත්නම් මේක ඇතුළේ ලියන්න පුළුවන්. මම ලියනවා මෙහෙම. සාමාන්‍ය ලියන ක්‍රමයක් තියෙනවා. මම ඊට ඉස්සෙල්ලා පාඩම් වල ඒක කිව්වා. වමේ දකුණේ ඉඳන් වමට යන්න තමයි මේක ලියන්නේ. A B C A B C. මීට අමතරව තව මෙන්න මෙතන තව අවුට්පුට් එකක් තියෙනවානේ. එතකොට ඒ අවුට්පුට් එකට Tamanට කැමති නම් තව කොලම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මොකද මේක ABC මෙතනට අපි කියමුකෝ Q1 කියලා. එතකොට Q වලට තව එකක් මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ ටික වෙන් කරගන්න ඕනේ. මේක Q. මේ Q1 හැම එකටම අදාළ නැහැ. ABC තුනටම. මොකද A සහ B වලට විතරයි. දැන් මම මේ විදිය මේක වෙන්න පුළුවන් විය හැකි සංඛ්‍යාව. මම කිව්වා විය හැකි සංඛ්‍යාව ඉන්පුට් කීයක් තියෙනවද? ප්‍රධානයන් 3යි. එහෙමනම් 2 3 වෙනි බලය කීයක්ද? 8යි.
එතකොට විය හැකි සංඛ්‍යාවල් 8යි. එහෙනම් මේක 8කට බෙදා ගන්න ඕන. විය හැකි සංඛ්‍යාවල් බලන්න. ඒකත් මේ විදිහටම තමයි කරන්නේ. ඉස්සෙල්ලාම මැද්දෙන් බෙදන්න. ඊට පස්සේ ඒක කොටස් දෙකකට බෙදන්න මේ විදිහට. ඊට පස්සේ ඒ කොටස ආපහු කොටස් දෙකකට බෙදන්න. නැත්තම් ඒකාකාරීව මෙහෙම බෙදෙන්නේ නැහැ. සමහරක්ව මගේ එකෙත් මේක ඒකාකාරීව බෙදිලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔය තියෙන. දැන් මේක අනිවාර්යෙන් 8යි. දැන් මොකද්ද වෙන්න පුළුවන් ලියන විදිය? මේකත් මේ දරුවනේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. පළවෙනි එක තියෙනවානේ. පළවෙනි කොලම් එක. ඒක ලියන්න පටන් ගන්න මෙන්න මෙහෙම. 0.1 0.1 0.1 මේ කියන බයිනරි ක්‍රමයට මේ ලියාගෙන යන්නේ. දෙවෙනි එක තියෙන වම් පැත්තේ ඊළඟ එක. එතන ලියන්න ඕන 0.11 0.11 ඊට පස්සේ ඊළඟ එක 0.0011 බලන්න 2 1 2 4 තව එකක් ආවනම් එකේ ඉන්න 8ක්. දැන් මේ මෙහෙම ලියාගත්තාම මේකට කියනවා බයිනරි සීක්වන්සි කියලා. බයිනරි සීක්වන්ස් එක ලියාගත්තාම එක ප්‍රධානයක්වත් මග හැරෙන්නේ නැහැ. මේ කියන ගානට මෙච්චර මෙහෙම ප්‍රමාණයක් ඕනේ නැහැ. එක දෙපාරක් ලියවෙන අවස්ථාවල් තියෙනවා. ඒ වුණාට අපි මේ විදිහට ලියලා මේක කරමු. දැන් බලන්න මේකට ලියන්න AOB එතකොට මෙන්න මේ Q1 කියන එක මේක 1 කියලා Q1 මේක Q1 විතරනේ පිරෙන්නේ මොකද්ද AOB බිඳුව තියෙනකොට AOB අවුට්පුට් එක බිඳුවයි O ගේට් එක අපි දන්නවා එක බිඳුව තියෙනවනේ එකක් හරි තියෙනවනේ ඒකෙන් එකයි AB ඊට පස්සේ ආපහු ඒකෙත් එකයි දෙකම 1 වුණොත් එතකොට C අපි ගණන් ගන්නෑ ඒක මේකෙත් එකයි ඔන්න ඊට පස්සේ ආපහු බලුවොත් මේක ආපහු එහෙමම වෙනස් වෙනවා බිඳුවයි මේකම තමයි ආපහු ලියවෙන්නේ මොකද හේතුව මෙතන ඉන්පුට් දෙකක් තිබුණොත් කොම්බිනේෂන් හතරයිනේ ඒක නිසා මේ කොටස දෙපාරක් ස්ප්ලිට් වෙනවා ඒකට කමක් නැහැ ඒක ලියුණාට කමක් නැහැ ඊට පස්සේ දැන් බලන්න ඕන අපි මොකද්ද මේ කියන මේ උපප්‍රධානය මෙන්න මේ Q1 කියන මේ සංඛ්‍යාව මේක ප්‍රතිදානයක් වුණා වගේම තමයි ඊළඟ ගේට් එකේ ප්‍රධානයක් වෙනවා. එතකොට දැන් මෙතන සාකච්ඡා කරන්න ඕන, කතා කරන්න ඕන අපි මේ Q1 කියන එක සහ C කියන එක වැඩ විතරයි. ඇයි මොකද මේ ගේට්ටුවට ප්‍රධානයන් හැටියට වැඩ කරන්නේ ඊට ඉස්සෙල්ලා තිබුච්ච ප්‍රතිදානය සහ අර C කියන ප්‍රධානය. එතකොට බලන්න මේ ටික විතරක් වෙනකොට Q1 වෙලා C0 වුණොත් AND ගේට් එක මොකද වෙන්නේ? බිඳුවයිනේ. sorry. ඔක්කොම බිඳුව වුණොත් මෙතන Q බිඳුවයි C බිඳුවයි. AND ගේට් එකක දෙකම බිඳුව වෙන අවස්ථාවේදී මේක බිඳුවයි. AND ගේට් එකක එක වෙලා අනිත් එක බිඳුව වුණත් ඒක බිඳුවයි. AND ගේට් එකක එක අග්‍රයක් එක වෙලා අනිත් එක බිඳුව වුණත් ඒක බිඳුවයි. AND ගේට් එකක මේක එක වෙලා ආපහු මේක බිඳුව වුණත් බිඳුවයි. ඊළඟට තව තියෙනවා හතරක්. AND ගේට් එකක එක ඉන්පුට් එකක් බිඳුව වෙලා අනිත් එක එක වුණොත් ඒත් බිඳුවයි. AND ගේට් එකක එක ඉන්පුට් එකක් මේ Q1 කියන එක 1 වෙලා C1 වුණොත් එයා එකයි. ඇයි මොකද එයාගේ තියෙන ඉන්පුට් දෙකයි මේ තියෙන ඉන්පුට් දෙක ඒ දෙකම 1 වුණොත් අවස්ථාවේදී විතරයි AND ගේට් එකක් මෙහෙම 1 වෙන්නේ. මෙතනදී Q1 වෙලා C1 මෙතනත් එකයි. මෙතනත් එකයි. මේක තමයි මේ සත්‍යතාවගුව මම මේ ලියා දැක්වට මෙහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් තර්ක කරනවා නම් මේක දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි Q කියන ප්‍රතිදානයට ABC වල ප්‍රතිචාරය. ABC වල කොහොමද ABC ඉන් කරොත් මේක දෙන්නේ කියලා. ඒක එතකොට තමයි අපි මේක ලියන්නේ. එතකොට මේකේ උත්තරේ තමයි AOB and C. මෙහෙම වුණොත් තමයි මෙයාගේ මේ ටික 1 වෙන්නේ. මේක තවදුරටත් සුළු කරන්න බෑ මොකද AB දෙකම තියෙන්නත් ඕන C තියෙන්නත් ඕන. එතකොට මේකේ සත්‍යතාවගුව වෙන්නේ මේ විදිහට. දැන් අපි මීට ඉස්සෙල්ලා සත්‍යතාවගුව කරේ සුද්ධම ගේට්ස් වලට විතරයිනේ. ඒ කියන්නේ මූලික කඩළු වලට විතරයි ලිව්වේ. දැන් අපි කියන්නේ කඩළු එක්කම කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේකට විශාල ඉඩක් යනවානේ. ඒක නිසා තමයි මේ බූලීය ප්‍රකාශනයන් වල සුළු කිරීම වැදගත් වෙන්නේ. මොකද මෙහෙම ඇඳලා මේ විදිහට කරන්න ගියොතින් එක මට්ටම් වල හැටියට මේ සාමාන්‍ය සහතික පත් මට්ටම් වෙන ලෙවල් 4 වගේ මේක වගේ එකක් කරලා ඕගලන්ට කරන්න පුළුවන්. නමුත් ඊට එහා ඩිප්ලෝමා වගේ මට්ටමකට යනකොට අපිට තියෙන කාලයත් එක්ක මේක මේ විදිහට ඇඳ කරන්න හම්බ වෙන්නේ නැහැ.
එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ ඒක කොහොමද මේ සුළු කිරීම කරන්න කියලා. ඒක තමයි මම මේකෙන් මේ අදහස් කරේ. දැන් මේක ආකාර දෙක තුනම තියෙනවා. බූලියන් ප්‍රකාශය තියෙනවා, බීජීය ප්‍රකාශය, ට්‍රූත් ටේබල් එක තියෙනවා, සිම්බල්ස් තියෙනවා, සංකේත. ඒ කියන්නේ ආකාර තුනෙන්ම අපිට ඉගෙන ගන්න ඕනේ මේ වගේ සම්බන්ධ වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. මේක ඊටම සරල සම්බන්ධයක් හැටියට තමයි අපිට කියන්න පුළුවන්. අපි බලමු තව. මේ තියෙන්නේ දැන් මම කරපු එක මම ඒක කර ඉන්න වෙලාව මට වැය වෙන නිසා මම හදලා මේකට මම දාලා තියෙනවා. හැබැයි අර පළවෙනි විදියට තමයි කරලා තියෙන්නේ. මේ තියෙන බලන්න. මේ ප්‍රකාශය අරගෙන මේ ප්‍රකාශයට ගේට් හැදුවොතින් අපිට දැන් මේකේ තුනම දීලා තියෙනවා. මොකද මේක දැන් අපිට පෙරහුරුවක් මේ තියෙන්නේ. ඉදිරිපත් කරන්න ඕන. නමුත් ප්‍රශ්න පත්‍රයක හෝ ගැටලුවක හෝ තමුන්ගේ ඩිසයින් එකක කෙනෙක් මේකෙන් ලියන්න පුළුවන්, කෙනෙක් මේකෙන් ලියන්න පුළුවන්, කෙනෙක් මේකෙන් ලියන්න පුළුවන්. මීට අමතරව මතක තියාගන්න ස්විච් වලින් සමහරක් අය අඳිනවා. උදාහරණයක් හැටියට ටිකක් එහාට යනකොට PLC වගේ වල අපිට අඳින්න වෙනවා මේක ප්‍රායෝගික වහරු මගින්. ඒ වහරු මගෙන් ඇඳත් අපිට පරිවර්තනය කරගන්න ඕන මේ තුනෙන් එකකට. ඉතින් කෙලින්ම කෙනෙකුට මේකට පරිවර්තනය කරගන්න පුළුවන් නම් එයා දක්ෂයෙක්, එයා හොඳට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මෙහෙම ඇඳලා මේ විදිහට ඇඳලා පරිවර්තනය කරගත්තයි කියලා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේක තමයි මේ පෙන්වලා තියෙන්නේ. බලන්න ඒක කියලා තියෙන හැටි කොහොමද කියලා. මේක NAND ගේට් එකක්නේ. මේක තියෙන්නේ ඔන්න මෙතන තියෙනවා 3 ඉන්පුට් තුනක් තියෙන AND ගේට් එකක්. මේක ඉන්පුට් දෙකක් තියෙන NOR ගේට් එකක්. මේක ඉන්පුට් දෙකක් තියෙන NAND ගේට් එකක්. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඉස්සෙල්ලා තිබුණ එකේ C කියන එක වෙනමම ආවේ. නමුත් මෙතන මේ පළවෙනි NAND ගේට් එකටයි NOR ගේට් එකටයි දෙකටම මේ AB කියන එක පොදුයි. ඊට පස්සේ මේක C කියලා ඉන්පුට් එකක් ඒ දෙකටම එන්නේ නැතුව අවසානයකට එනවා. ඉතින් මේ වගේ දේවල් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම මේ තියෙන්නේ කොම්බිනේෂන් එක. මේකේ බැලුවාම මේක ඇත්තටම මෙන්න එක අවස්ථාවයිලු තියෙන්නේ ප්‍රතිදාන එක වෙන. මේක ප්‍රායෝගිකව කුමන හෝ යන්ත්‍රයක කුමන හෝ තමන් කරපු ඩිසයින් එකක අවුට්පුට් එකක් වෙන්න පුළුවන්. එතකොට මේක තමයි අවශ්‍යතාවය. අපි ඒක එහෙම එකකුත් කරලා බලමු. ඒක තමයි අවශ්‍යතාවය. නමුත් ප්‍රතිදානය මෙන්න මේ විදියට එන්නේ. ඒක අපිට මේ විදියට ගන්නත් පුළුවන්. Q කියලා කියන්නේ ඒතකොට මේ කියවන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක කියවන්නේ Q equal not AB and no AB. AB කියන එක මේ උඩින් බා එකක් ආවොත් නැති වෙනවා. මේ දෙක ඒක C වලින් වැඩි වුණාම ඒ කියන්නේ ගුණ කරනවා C කියන්නේ AND ගේට් එක AND වුණාම C එක මෙන්න මේ ප්‍රකාශය එනවා. ඉතින් මේ තියෙන ප්‍රකාශයක් විතරයි මේක ඇත්තටම pure maths වගේ ශුද්ධ ගණිතය වගේ තියෙන ශුද්ධ ගණිතය අපි කරන්නේ අපි දන්නේ නැහැ. අපි නමුත් AB දාගෙන එක සුළු කිරීමක් කරනවා. මේකෙත් එහෙමයි මේකේ ප්‍රධානය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ප්‍රායෝගික සිසුන් හැටියට මේක මොකටද එන්නේ කියන එකක් දැනගෙන ඉන්න ඕන. එහෙම නැති වුණොත් මේක වැඩක් නැහැ. බලමු. මේ තියෙන තවත් ඒ වගේ තිබිච්ච අවස්ථාවක්. මේ බලන්න මේකත් අර මම කිව්වේ මූලිකයි. A ආපහු තව තැනකට ඉන් වෙන්නේ නැහැ. B තව තැනකට ඉන් වෙන්නේ නැහැ. C තව තැනකට ඉන් වෙන්නේ නැහැ. එතකොට මේක ලියන්නේ Q සමානයි A plus BC plus D කියලා. මම කිව්වා ප්ලස් කියන එක නෙමෙයි කියවන්නේ. A or BC B and C or not D. එහෙම තමයි මේක කියවන්න වෙන්නේ. එතකොට මේකටත් අපිට ABCD අර බූලියන් මේ chart එකක් අඳි ගන්න පුළුවන්. නමුත් මම මෙතන ඒක අඳින්න යන්නේ නැහැ. මොකද 16ක් තියෙනවා. ඒ ඉන්පුට් ප්‍රධාන වශයෙන් තියෙනවානේ 4ක්ම. ඒ 4 කියලා කියන්නේ දෙකේ 4 වෙනි බලය මට මෙතන කොටු වලින් අඳින්න වෙනවා 16ක්. කොහොම 16ක් අඳින්න වෙනවා. ඒක අමාරු වැඩක්. ඒක නිසා මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ඊට වැඩිය ගොඩක් ලේසියි. මේක තව විදියකින් පෙන්වන්න පුළුවන් කියලා මම කිව්වේ ඒකයි. මම පොඩි උදාහරණයක් ගන්නම්. ප්‍රායෝගික උදාහරණයක්. බල්බ් එකක් මෙතන මෙහෙම තියෙනවා. බල්බ් එකක් වෙනකොට රිලේ එකක් ඕන එකක නෙගටිව් සප්ලයි එකක් දීලා තියෙනවා. ඒ කෙලින්ම එයාට ස්විච් එකකින් සම්බන්ධ වෙනවා. මේ ස්විච් තියරි එක හැම තිස්සෙම හරියන්නේ නැහැ. මම මතක තියාගන්න මේ ස්විච් කියන එකේ ඔපරේෂන් එක විතරයි ගන්න ඕන. මොකද මේ හැම එකකටම මේ ස්විච් දාලා එක්සැම්පල් ලියන්න ලෑස්ති වෙන්න එපා. ඒක සමහරක් තැන්වලදී පැටලෙනවා. වැරදි නෑ පැටලෙනවා. අපි මේක දැන් එක මේ කනෙක්ට් වෙනවා. ඊට පස්සේ B and C ඒකත් ආවොතින් බල්බ් එක පත්තු වෙන්න ඕන. එතකොට මේක මේක A මේක B N එකක් තියෙන්නේ අපි දන්නවා මෙන්න මෙහෙම
ශ්‍රේණිගතවයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේක මොකද්ද? B C. ඒ වගේම not D. not D කොහොමද ස්විච් එකකින් පෙන්වන්නේ? මේක 100%ක්ම හරි නෑ නමුත් වැරදිත් නෑ. මෙන්න මේ විදියට සාමාන්‍ය වැසි normally close switch කියන එකක් පෙන්වනවා. ඒකෙන් අපිට පෙන්වන්න පුළුවන් D කියලා. මේ කියන එක දල වශයෙන් මේ පරිපතයකට සමානයි. අතර මේක සමානයි. ඒ වුණාට අපි ගොඩක් වෙලාවට මේ ස්විච් පරිපත 100%ක්ම මේව පරිවර්තනය කරන්න බැරි වෙනවා. විශේෂයෙන් නෝට් කියන මෙන්න මේ අවස්ථාවවලදීම ටිකක් අමාරුයි. යට තියෙන එක. මම ඒකට අඳින්න යන්නේ නැහැ. යට තියෙන්නේ මෙන්න මේ වගේ පරිපතයක් මේ O කියලා තියෙන මේ ඕනම O කියන්නේ ඕනම එකක්නේ. ඕනම එකකින් මේ විදියට මේව කරලා ගන්න පුළුවන්. මේ විදියට අපිට සරලව ගන්න පුළුවන්. මේ විදියට ටිකක් ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණ වෙච්ච එකක අපිට මෙන්න මෙතනක් තියෙනවා not AC. මේකේ උඩ බාය එකක් තියෙන්න ඕන. ABO not AC. ආවහම output එක Q කියන එක 1 වෙන්න ඕන කියන සංකේතය මේ සටහන තමයි මේ යට කොටසේ තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ඒ වගේ කොටසක්. අපි ප්‍රායෝගික මේ දවස්වලට හරියන එකක් අපි කරලා බලමු. මේක තියෙන්නේ කෙලිම ඔයගලන්ට ලියලම කරන්න තියෙන එකක්. තාර්කික කඩලු සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් අංක 1. සනීපාරක්ෂක සෙදුම්කාරක දියර සුදුසු තරම් ඇති විට සහ යම් කෙනෙකු කකුලින් ක්‍රියාත්මක කරන වහලුවක් ලැබී විට සනීපාරක්ෂක සැනිටයිසර් සේරුම්කාරක ගෙනෙනු ලබන මෝටරේ ක්‍රියාත්මක තුලින් මිශ්‍රණය පිටතට පැමිණේ. මේක අවශ්‍යතාවයක්. මොකද්ද? සැනිටයිසර්ස් තියෙන්න ඕන බෝතලේ පිරීලා බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඒ දෙකම වුණොතින් සැනිටයිසර්ස් මෝටරයකින් එළියට එනවා. ඊට පස්සේ හොද ගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මතක තියාගන්න යම් කිසි හේතුවකින් සැනිටයිසර්ස් නැති වුණොතින් මෝටරේ ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැ. ඒ වගේම තමයි කකුලෙන් බටන් එක ප්‍රෙස් කරනකොට ඒක ප්‍රෙස් කරේ නැති වුණොතින් සැනිටයිසර් එන්නේ නැහැ. සැනිටයිසර් බෝතලේ තිබුණාට වැඩකුත් ඒ කියන්නේ මේක ඇන්ඩ් ඔපරේෂන් එකක් තියෙන්නේ. සැනිටයිසර් තියෙන්නත් ඕන බටන් එක ප්‍රෙස් වෙන්නත් ඕන. ඊට අමතරව කියනවා අවශ්‍ය නම් මෝටරේ ප්‍රමාණයක් ක්‍රියාත්මක වේද කියලා පරීක්ෂා කරන්න ඒක හදපු එක එහෙම නැත්නම් ටෙක්නීෂියන්ට පුළුවන් වෙන්නත් ඕන කියලා. දැන් මම මේ තියෙන්නේ මේක සාමාන්‍ය මේකේ ෆුට් ස්විච් එක වෙනුවට කෙනෙකුට IR සෙන්සර් එකක් අත දැම්මහම අතේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් සෙන්ස් කළා මේක ක්‍රියාත්මක වෙන්නත් හදන්න පුළුවන්. මේ තියෙන්නේ අන්තර්ජාලයෙන් මම ගත්ත රූපයක්. ඒකේ තියෙන්නේ මේ තියෙන කොටස්ම තමයි මේ සැනිටයිසර්ස් වෙනම තියෙනවා පොම්පේ ක්‍රියාත්මක කළ මේ බටෙන් අතට වැටෙනවා. මේ ස්විච් එක වෙන අපි මේ වෙනුවට ෆුට් ස්විච් එකක් තමයි දාලා තියෙන්නේ. දැන් බලමු මේකේ කොහොමද කඩලු මේක මේ ඒ ගානම තමයි තියෙන්නේ. මෙන්න මේකේ උත්තරේ. උත්තරේ මොකද්ද? අපි ඒ ස්විච් එක කියලා කියන්නේ කකුලින් ක්‍රියාත්මක කරන වහරුව. මේ සේදුම් දියර තියනවාද කියන එක ඒ කියන ස්විච් එක. ඒක S1. කකුලින් ක්‍රියාත්මක කරන වහරුව BS2. එතකොට මෝටරේ කියලා කියන්නේ Q. එතකොට අපි ටෙක්නීෂියන් චෙක් කරලා බලන ස්විච් එක තමයි C. එතකොට අපි මේ ක්‍රියාවලිය ඇඳහම මෙන්න මේ විදියට එනවා. කොහොමද? A සහ B. A and B. ඒ කියන්නේ අතින් සැනිටයිසර්ස් තියෙන්නත් ඕන. ඒ ලික්විඩ් අපිට පුළුවන් ෆ්ලෝටර් ස්විච් එකක් වගේ දාලා බලන්න. B කියන්නේ කකුලෙන් බටන් එක ප්‍රෙස් කරන්නත් ඕන. එතකොට මෙන්න මේ උප කොටස ක්‍රියාත්මක වෙනවා. A and B. හැබැයි ටෙක්නීෂියන්ට ඕන නම් ඒක හදපු එක්කෙනාට සැනිටයිසර් තිබුණත් එකයි කකුලෙන් ස්විච් එක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මෝටරේ වැඩ කරනවාද කියලා බලන්න. මේක හංගලා තියෙන ස්විච් එකක්. ඒක ප්‍රෙස් කරාම මෝටරේ වැඩ කරනවා. බලන්න. මේක හදලා තියෙන විදිය. කොහොමද? Q කියන්නේ මෝටරේ කියලා හිතුවොත්. Q සමානයි A and B OC. අර මුලම පාවිච්චි කරපු එක මම දැන් ප්‍රායෝගිකව යෙදුමක් කියලා දුන්නා. මම හිතන්නේ මෙතන ඔයාලට තේරෙන්න ඇති. දැන් අපි ප්‍රායෝගික තත්ත්වයෙන් නැතුව මේකේ තියරි විතරක් කරලා තියරි කරන්න ඕන හොඳටම දැනගන්න ඕන. නමුත් අපි ඒක ප්‍රායෝගික යෙදුමකටත් යොදවන්න දැනගෙන ඉන්න ඕන. එහෙමනම් මම හිතන්නේ අද පාඩමේ කරපු සංක්ෂිප්තය හැටියට කඩලු කොහොමද පාවිච්චි වෙන්නේ, කඩලු කොහොමද එක්කහු කරන්න කියලා. එසේනම් දරුවනේ ඉලෙක්ට්‍රොනික ශිල්පයේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික වල තව ප්‍රධානම අංගයක් වන කඩලු එහෙම නැත්නම් ගේට්ස් පිළිබඳ අධ්‍යයනයක් කරා. මේ පැයක වගේ සිතා සුළු කාලයක් මේක ටිකක් මීට වැඩිය පළල් ශාස්ත්‍රයක්. නමුත් අපි හඳුන්වා දීම ඇතුළුව ප්‍රායෝගික ක්‍රියාවල් ඇතුළුව කොටස් අපි අධ්‍යයනය කරා. එසේනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියමින් මේ කොටස මම අවසන් කරනවා.